හරිද? එහෙනම් සියලු දෙනාටම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපි ආහාර පරිරක්ෂණය කියන තේමාවේ අවසාන දවස. ආහාර පරිරක්ෂණය කියන තේමාවේ අන්තිම දවසටයි එන්න හදන්නේ. ඒ කියන්නේ අපි මේ වෙනකන් ආහාර පරිරක්ෂණය කියන තේමාව සෑම ඉරිදා දිනයකම උදේ කාලයේ පැයක අපි කරලා ඔන්න ටික ටික ඇවිල්ලා ඉන්නවා ආහාර පරිරක්ෂණය කියන තේමාවේ අන්තිම කොටස ඔව් හරි උතේ අන්තිම කොටස කතා බහ කරන්න. ඉතින් අපි මේ අන්තිම කොටස කතා බහ කරද්දී අපි ගිය සතියේ අවසන් කළේ පුතේ මේ ආහාර පරිරක්ෂණය කියන තේමාවේ ප්‍රධාන සංකල්පයක් තමයි ආහාර බහුල කාලයේදී එම ආහාර අපි වෙනත් ද්‍රව්‍යයක් නිර්මාණය කරන්න යොදා ගන්නවා. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ආහාරයක් බහුලව තියෙන කාලයක් තුලදී ආහාරයක් බහුලව තියෙන කාලයකදී කොහොමද අපි ජෑම් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් ඔන්න උදේ පාන්දරම ඔයාලා දන්න කැමති කෑමක් ගැන කතා කරන්න යන්නේ. පුතේ මයික් එක ඔෆ් වෙලා ඔන් වෙලා තියෙනවා කාලේ හරි. ඔයාලා ඇඩ්මිට් වෙනකොටම මයික් එක ඔෆ් කරගන්න. ආමත් නැහැ. ඊනෙන් ඇවිල්ලා මම දවන්තියට නේද? අනුමන් සේරම මයික්ස් ඔෆ් කරා. රයිට්. පුතේ ඉතින් ඔන්න ඔය ජෑම් නිෂ්පාදනය කරන විදියයි අද අපි කතා බහ කරන්න යන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ ජෑම් නිෂ්පාදනයේ පියවර ටික සරලව කතා කරගමු. අපි එකක් පළවෙනි පියවර විදියට ගන්නේ මෙන්න මේ ජෑම් නිපදවීමේදී අපි භාවිතා කරන පළතුරු ටික. ජෑම් නිෂ්පාදනයේට අපි එක ජෑම් තියනවානේ නේද? අඹ ජෑම්, මේ වගේම මොකද්ද අන්නාසි එක වර්ගයේ ජෑම් තියෙනවා. ඒ නිසා අපි පළමුවෙන්ම කරගත යුත්තේ ඒ අදාළ ජෑම් වර්ගයට අදාළ පළතුරු ටික හොඳට හොදගන්න එක. එතකොට ඒ අලුත් පළතුරු හොඳින් ගන්නෙ මොකටද? අපි දන්නවා මේවා තුල විවිධාකාර අපි දන්නවා නිකන් පළතුරක් කන්න ගන්න දිත් එහෙමනේ නේද? පළතුරක් කන්න ගන්න දිත් අපි සාමාන්‍යයෙන් හොදලා කියලා නේ ගන්න. අන්න මේ වැඩේදි අපේ පළවෙනි පියවර තමයි සේදීම කියන එක. සේදීමෙන් බලාපොරොත්තු වෙන තොරතුරු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ සෝදද්දී ඒ පළතුර වටා ඉන්න ශුද්ධ ජීවි ගහණය ඉවත් කරගන්න. දෙවැනි කාරණේ තමයි පුතේ අපි ඒක හොදනකොට හොඳට අතගාලා හොදනකොට අපිට ඇහැට දැනෙනවා, ඇහැට පේනවා, අතට දැනෙනවා මේ තුල ඉන්නවද කුණු වෙච්ච පළතුරු, ඉදිච්ච වැඩි කට්ටිය, අන්නේ කට්ටිය කියලා. අනේ සියල්ල මෙතනදිවත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊට පස්සේ කරන්නේ මොකක්ද? මෙන්න මේ සෝදපු ආහාරයේ නැත්නම් පළතුරේ පොතු සහ ඒකේ ඇතුළේ තියෙනවා නම් ඇට ඒවා ඉවත් කරගන්න ඕනේ. ඒ පොතු ඇට වගේ ඒවා ඉවත් කරගන්නවා මෙන්න දෙවනි පියවර ලෙස. තුන්වෙනි පියවරේදී මෙන්න මෙයා හොඳින් චූටි කෑලි වලට කපා ගන්නවා. මෙයා චූටි කෑලි වලට කපා ගැනීම තුළ
අපිට පුළුවනි එයාගේ අර ඒ තියෙන අර දැන් අපි සාමාන්‍ය ජෑම් කද්දි තියෙන්නේ හැප්පෙන ගතිය නේද? එහෙම නැතුව සාමාන්‍ය අපි දන්නවනේ ජෑම් එකක් තුල තියෙන්නේ නිකන් ඒකාකාරීව ගලා යන ස්වරූපයක්නේ. ආන්නේ කෑලි කෑලි වලට කැපීම තුල අර ලොකු කෑලි හැපීමේ අපිට ඇතිවන අප්‍රසන්න ගතිය නැති කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම මෙයා ගත්තා අපි තවත් වැඩක් කරනවා. මේ මෙන්න මෙයාට නැත්නම් පොත්තු අරපු කෑලි වලට කපා ගනිපු මෙන්න මේ ජෑම් එකට අපි එකතු කරනවා ප්‍රතිඔක්සිකාරකයක් ඇන්ටිඔක්සිඩන්ට්. පුතේ මෙයා මගින් බලාපොරොත්තු වෙන්නේ ආහාරයේ මෙතනින් පස්සේ සිදු වෙනවා නම් යම් කිසි රසායනික වෙනස් වීමක් අන්න ඒක නවත්ත ගන්න. මොකද සමහර ආහාර පුතේ අපි කෑලි කෑලි වලට කපලා ගොඩක් කල් තියනකොට ඒ ආහාරයේ තියෙන විවිධ රසායනික සංයෝග ඒක රාශී වෙලා අන්න ඒ රසායනික සංයෝග නිසා අපට දේහයට අහිතකර යම් දේවල් නිර්මාණය වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වන එක තමයි සිට්‍රික් අම්ල. මේ සිට්‍රික් අම්ලය පුතේ අපි අවස්ථා කිහිපයකදී යොදනවා. මේක අවස්ථාවක් අන්න සිට්‍රික් අම්ලය යොදන. හරි. ඔන්න ඊළඟ පියවර ඒක. ඊළඟට බලන්න පුතේ. ඊළඟ එක තමයි රත් කරනවා. අන්න අපි පළතුරු ටික හොදගත්තා, ඇට ඉවත් කරගත්තා, කපාගත්තා, සිට්‍රික් අම්ලය දුවා. ඊට පස්සේ මේ සියල්ල අපි හොඳින් රත් කරගන්නවා. පුතේ මොකක්ද අපි මේක රත් කර ගැනීමේ තියෙන බලාපොරොත්තුව? පුතේ අපි ආහාරයක් රත් කර ගැනීමේදී තියෙන බලාපොරොත්තුව තමයි මෙච්චර වෙලා හොදාන වෙලාවේදී, කපන වෙලාවේදී, සිට්‍රික් අම්ලය එකතු කරන වෙලාවේදී සමහර විට ඔය පියවර අතරතුරේදී අපට ලැබෙන්න පුළුවන් ශුද්ධ ජීවීන්. අපේ ආහාරයට ශුද්ධ ජීවීන් එකතු වෙන්න පුළුවන්. අන්න ඒ ශුද්ධ ජීවීන් ටික සිට්‍රික් අම්ලය ගෙදරදී හදන්න මේ පුළුවන් නමුත් අර ඔය කියන්නේ වැටේ දෙහිනේ නේද පුතේ? ඔව්. එතකොට ඒ දෙහිත් එක්ක සමහරට පුතේ මොකද මේකේ තියෙනවා දැන් අපි ගත්තොත් ඉන් 5 දෙනෙක් හදන සම්බෝල. අම්මලා 5 දෙනෙක් හදන සම්බෝලේ එකිනෙකට වෙනස්නේ. එකිනෙකට වෙනස්. එතකොට ඒ එක්කෙනා යොදන ප්‍රමාණ, දෙහි ප්‍රමාණ එකිනෙකට වෙනස්. අන්න ඒ නිසා මේ ගෙදරදී හදා ගන්නවා කියන මම හිතනවා ඔය අදහස් කරන්නේ නැත්තේ දෙහි භාවිතා කිරීම කියන එක. ඉතින් හැබැයි මේකෙදි දැන් එකවරම මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ ජෑම් හදන කෙනා අදම නම් මේ ජෑම් එක හදන්න පටන් ගන්නෙ ඒක භාවිතා කරන්න එපා. එතකොට එයා අවුරුදු ගාණක් හදලා පළපුරුද්දක් තියෙනවා නම් එයාට හොඳට තේරෙනවා පදම කියන එක. හරි පදමට අන්න ඒ පදම කියන එක ආවාම එහෙම යොදන්න පුළුවන්. හරි. එතකොට ඔන්න මේකේ අපි ඕක රත් කරන්නේ විනාඩි 3ක් වගේ කාලයක්. අනිත් උදේ මේ නිවස තුල අපි ජෑම් හදා ගන්නවා නම් අපි ගෙදර හදා ගන්නවා නම් සිට්‍රික් අම්ලයේ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. හරි. මොකද ඒක නිවසේ පරිභෝජනයේ සඳහානේ. ඒතර නිවසේ පරිභෝජනයේ සඳහා කියලා කියන්නේ අපි තමයි මේක කන්නේ. අපි මේක ජෑම් හදලා පිටරට යවන්නේ නැහැ නේද? ඒ නිසා ඒකේ ලොකු අවශ්‍යතාවයක් අපිට මහා ලොකුවට නම් දැනෙන්නේ නැහැ. නමුත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය කතා කරන්න ඕන නිසා මෙතනදී සිට්‍රික් අම්ලය අපි භාවිතා කරනවා. රත් කරනවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? අන්න පෙක්ටින්. ඔබට මතකයි අපි භාවිතා කළා පෙක්ටින් කියලා ආකලන ද්‍රව්‍යයක්. මොකද්ද පුතේ පෙක්ටින් වලින් කරේ? පෙක්ටින් වලින් කලේ මොකද්ද? මම ඔන්න
මයික් ඔන් කරන්නම් පුතේ නැවතත්. ඔව් පෙක්ටින් වලින් මොකක්ද අපි කරේ ආහාර පරිරක්ෂණය මතකද? ඝනකුවාය ඕනම ද්‍රව්‍යයක ඝන බව උකු බව. දැන් ඔබ දන්නවා ගෙදරට ගෙන ජෑම් නිකන් දියරයක්ද? නෑ නේද? දියරයක් නෙමෙයි. ජෑම් කියලා කියන්නේ නිකන් අර මිදිච්ච කිරි වගේ ද්‍රව්‍යයක්. එහෙනම් අන්න ඒ ජෑම් එකේ ඒ මිදුණු ගතිය එහෙම නැත්නම් ස්ථිර ගතිය ස්ථායි ගතිය පවත්වා ගන්න අපි මෙන්න මෙයාට පෙක්ටින් කියන ආකලන ද්‍රව්‍ය එහෙම නැත්නම් ඝන බව උකු බව පවත්වා ගන්න මේ ද්‍රව්‍ය භාවිතා කරනවා. හරි ඊට පස්සේ ආයෙත් මේක පෙක්ටින් දැම්මට පස්සේ ආයෙත් මෙයා රත් කරනවා. හැබැයි ඉස්සෙල්ලා වගේ වේගයෙන් නෙමෙයි හෙමින් තමයි මෙයා රත් කරන්නේ. හෙමින් රත් කර අර දොල්ලන්දි ගන්නවා වගේ නේද? හෙමින් රත් කර මෙයාව පොඩ්ඩක් කැළතීම සිදු කරනවා. එතකොට මින් පෙර සිදු කළ විවිධ රසායන ද්‍රව්‍යදී මේ සියල්ල හොඳින් ජෑම් එකත් එක්ක තාම පළතුරු ටිකක් වෙ තියෙන්නේ. හරිද? ජෑම් එකත් එක්ක මිශ්‍ර වෙලා අන්න අපට අපේ ස්ථායි ජෑම් එක ලැබෙනවා. රයිට්. ඊළඟට අන්න පුතේ. ඔන්න ඊළඟට කරන වැඩේ. ඉහළ උෂ්ණත්වයකදී වැඩි වේලාවක් රත් කරනවා. ඇයි මේ? ඉස්සෙල්ලා අපි චුට්ටක් මේ ජෑම් එකේ පළතුරු ටික පදම් කරගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි අපි මෙයාව ඉහළ උෂ්ණත්වයක. දැන් ඔබ හිතන්න එපා මේක අපි මේ අට්ටියේ තියලා සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයට විනාඩි 2ක් රත් කරනවා කියලා. නේද? සෙල්සියස් අංශක 100ක් කියන්නේ කොච්චරද පුතේ? සෙල්සියස් අංශක ඔව් ජලය නටන උෂ්ණත්වය කියන්නේ ජලයේ තාපාංකය. එවැනි උෂ්ණත්වයකට මෙයා රත් කරනවා කියන්නේ මෙයාගේ තියෙන සමහර රසායනික සංයෝග ඉවත් වෙන්න පුළුවන්. අන්න ඒ ඉවත් වෙන එක නතර කරන්න පුළුවන්. මේ කියන්නේ ඒ ඉවත් වෙන එක නැති කරලා ගන්නත් මොකද අපිට බෑ ජෑම් හැදුවා කියලා. එයාගේ මොනකද්ද මේ ආහාරයේ තියෙන ගුණාත්මක බව නැති කරගන්න. ඒ නිසා පුතේ මෙයාව නිකම් ලිපේ තියලා රත් කරන්නේ නැතිව උමාලයේ සෙල්සියස් අංශක 100 උමාලයේ තම්බනවා නම් වඩාත් හොඳයි කියලා තමයි ආහාර විද්‍යාඥයෝ කියන්නේ. right පුතේ එතනින් පස්සේ අපි එනවා අන්න පුතේ කවුද මෙයා? සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ්. කවුද එයා? මොකටද එයා? මොකද්ද කරන්නේ? ආහාර පරිරක්ෂණය කිරීම. මොකද්ද පුතේ එතන බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද පරිරක්ෂණය කරනවා කියන්නේ? ආහාර කාල තබා ගැනීම. ඔව් අන්න අපි ජෑම් ටික හැදුවට වැඩක් නෑ. අපි මොනවා කරත් හිතන්නකෝ අපි ජෑම් හදලා සීල් කරලා වෙළඳ පොළට යවනවා. වෙළඳ පොළේ ඉඳලා පාරිභෝගිකයෙක් නැත්නම් ඔයාලා ගේනවා. ගෙනල්ලා පළවන වතාවට මූඩිය ගලවලා අරිනවා. එතකොටම මොකද වෙන්නේ? බාහිර වායු ගෝලයේ තියෙන විවිධ වූ සුද්ධ ජීවීන් දඩෝම් ගාලා අන්න අපේ ජෑම් එකට එනවා. අර මොකද කරන්නේ? අපිට පේනවද බු? නෑනේ. අපිට පේන්නේ නැති නිසා අපි එහෙම්මම අරගත්ත ජෑම් ටික වැහුවා. එතකොට ඇතුලේ ඉන්නවා සුද්ධ ජීවීන් ඉන්නවා. අන්න එයාලගෙන් ආයමත් අපි ජෑම් ගන්න යද්දී අර ආහාරය නරක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ආහාරය අපි කෙතරම් පියන ඇරියත් කෙතරම් මූඩිය ඇරියත් ඇතුළට එකතු වන ශුද්ධ ජීවීන් නිසා නරක නොවි තියෙන්නට ඕනේ.
ආන් ඒ නිසා තමයි පුතේ අපි සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් වගේ මොනවාද ආහාර පරිරක්ෂකයක් මේ සඳහා යොදන්නේ. මේ සඳහා යොදන්නේ. right. ඊළඟට බලන්න මොකද කරන්න කියලා. අන්න හොඳින් මිශ්‍ර කරා. හොඳින් මිශ්‍ර කරලා ඊළඟ එක තමයි අන්න මොකද කරන්නේ? ජීවාණුහරණය කරනවා. ජීවාණුහරණය. මොකද්ද පුතේ? බෝතල් උණු වතුරේ තම්බන. ඔව්. බෝතල් උණු වතුරේ තම්බනවා නේද? අන්න බෝතල් උණු වතුරේ තම්බලා තමයි ගන්නෙ. එතකොට අපි මේ උෂ්ණත්වයේ තියෙනකොටම අර ජෑම් ටිකක් ජීවාණුහරණය කරනවා. සමහර විට පුතේ මේක කර්මාන්ත ක්‍රියාවලියක් නේ. එතකොට අපේ අතින් මෙච්චර වෙනකම් මේ වෙනකම් ඉවත් නොවෙච්ච සුදු ජීවීන් ඉන්න පුළුවන්. ආන් ඒ නිසා අපි භාවිතා කරන සියලු උපකරණ ජීවාණුහරණය එහෙම නැත්නම් අපි මොකක් හරි රසායනික සංයෝගයක් දාලා එයාගේ ශුද්ධ ජීවීන් වල විනාශ කරලා තමයි බෝතල්ලේ වර කිව්වා වගේ තම්බලා මේවා කරලා අරගෙන අන්න බෝතල් කිරීම කරන්න. මේ විදිහට බෝතල් කිරීම කරනවා. එමගින් අපට ජෑම් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන්න පුළුවන්. ඔන්න පුතේ දැන් බලන්නකෝ අපේ ගැලීම් සටහනක් තියෙනවා. ඔය ටික නිකමට මතක තියාගන්න. දැන් අපි කිව්වොත් මේකේ අපිට පේනවා ගැලීම් සටහන තුල එක එක ඒවා තියෙනවා. ටක් ගාලා පුතේ මේකේ අඩුපාඩු ටික පුරවන්න යනවා. මේකේ තියෙන අඩුපාඩු ටික පුරවපු ටක් ගාලා. හොඳින් ඉදුණු අලුත් පළතුරු ඊදුවා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කොටුවේ වැටි ඉවත් කිරීම. ඔතු ඇල ඉරක් ඇට. ඔතු ඇල ඉරක් ඇට ඉවත් කිරීම. ආයි කියන්නකෝ සර් ටිකක්. ඔතු ඇල ඉරක් ඇට. ඒ කියන්නේ තුන්වෙනි කොටුවේ. අන්නෝ පොතු ඇල ඉරක් ඇට ඉවත් කිරීම. ආයමත් ඊළඟ කොටුවත් ආයි 30. ඉතා කුඩා කැබලි වලට කැඩීම. ඉතා කුඩා කැබලි වලට කැඩීම. පුතේ අර උඩින් ඇවිල්ලා තියෙනවානේ සිට්‍රික් අම්ලය එකතු කිරීම. අන්න ඒක highlight කරන්න පුතේ. සිට්‍රික් අම්ලය එකතු කිරීම කියන එක highlight කරන්න. සිට්‍රික් අම්ලය එකතු කිරීම කියන එක highlight කරන්න. පුතේ අද රායට 7 ඉඳන් 8 වෙනකම් පේපර් ක්ලාස් එක තියෙනවා. විද්‍යුතීය පාඩමේ අන්තිම ප්‍රශ්න ටික නේද? අපිට ඉතුරු වෙලා ඇත්තේ විද්‍යුතීය පාඩමේ අන්තිම ප්‍රශ්න ටික මම අත් එක්ක සාකච්ඡා කරනවා 7 ඉඳන් 8 දක්වා කාලය. 7 ඉඳන් 8 දක්වා කාලය සාකච්ඡා කරනවා. ඒකෙත් එක්ක පුතේ මිස් වලට කිව්වා මේ පේපර් එකක් එවනවා කියලා මේ මාසේ නිබන්ධනයත් එක්ක ඒ පේපර් එකත් කරලා තියන්න අපිට. එතකොට ওই පේපර් ක්ලාස් එකේදී ඒ පේපර් එකත් කතා කරන්න හැකියාව ලැබෙවි. හරි සර්. අපිට සර් කලින් ටියුට් එකේ පේපරේ අන්තිම ප්‍රශ්න ටිකත් කරන්න තියෙනවා. කරන්න තියෙනවා නේද? ඒක බහුවිධ වාස්තු එකක් කියව බලමු. කරන්න පුළුවන් වුණොත් කරමු, නැත්නම් ඔහොම බලමු අපි ඒක මොනවා කරලා ඉඳ කඩ තිබුණොත් කරමු. හරි. ඒ මොන ටියුට් එකේද පුතේ ඇත්තේ? මානව ඉන්ද්‍රිය පද්ධතිය. මණ්ඩකේ පේපරය. ඒකේ ගොඩක් ඇද්ද? ගොඩක්. නෑ සර් පිටුවක් වගේ තියෙන්නේ. පැත්තක් තියෙනනේ. ඔව්. හරි.
බලමු. ඊට පස්සේ ආයෙත් පුතේ එනවා විනාඩි 3ක් රත් කරනවා. ආයෙත් එනවා මොකක්ද? නැවත සෙමෙන් රත් කිරීම. නැවත සෙමෙන් රත් කිරීම. අර පිටින් දාන දේවල් පුතේ හයිලයිට් කරන්න. සිට්‍රික් අම්ලයේ ග්‍රෑම් එකක් එකතු කිරීම, පෙක්ටින් ග්‍රෑම් 10ක් 15ක් එකතු කිරීම අන්න ඒවා හයිලයිට් කරන්න පුතේ. උඩින් තියෙන ටික හයිලයිට් කරලා නැවත සෙමෙන් රත් කිරීම. ඊළඟට ඉහළ උෂ්ණත්වයකදී කෙටි කලක් රත් කිරීම. අන්න පුතේ අර ආයෙත් එනවා හිස්තනත්. එතන එන්න ඕනේ මොකක්ද? සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ්. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් අන්න තියෙනවා. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් එකතු කිරීම. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් එකතු කිරීම. ඊළඟ කොටුව හොඳින් මිශ්‍ර කිරීම. හොඳින් මිශ්‍ර කිරීම. හරි. ඊළඟට එම උෂ්ණත්වයේ තිබියදීම ජීවාණු හරණය කළ බෝතල් වල ඇසිරීම. එහෙනම් අන්තිම කොටුව මොකද්ද? අන්තිම කොටුව බෝතල් කළ ජෑම්. බෝතල් කළ ජෑම්. ඔන්න ජෑම් නුත් හැදුවා. ඔන්න ජෑම් හැදුවා නේද? right. අපි එනවා පුතේ. ඔන්න එතනින් පස්සේ ටිකක් ඔයාගේ අතට පොඩි නිදහසක් දෙනවා. මොකක්ද? අපිට තියෙනවා විවිධ පරිරක්ෂිත ආහාර. පුතේ අපේ වෙළඳ පොලේ තියෙනවා විවිධාකාර වූ පරිරක්ෂිත ආහාර. මේ පරිරක්ෂිත ආහාර එයාගේ ස්වභාවය මෙගාබයිට් එකතු කරායින් පස්සේ එන කොටු කොටු එන්නේ මොකද්ද? මට මල්ටි ආයන්න සෝඩියම් මෙගාබයිට් එකතු කරේ මෙටාබයිසල්ෆයිඩ්. ඊට පස්සේ මොකද්ද? මෙගාබයිට් කියන්නේ දත්ත බන්න එකකයක්. මෙගාබයි සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් මොකද්ද පුතේ අහුවේ? ඒකෙන් පස්සේ ඒකේ ඉස්සරහට එන කොටු කොටු ඒකේ අන්තිම කොටුවද? නෑ සර් අර ඉස්සරහනේ හොඳින් මිශ්‍ර කිරීම. හොඳින් මිශ්‍ර කිරීම. හොඳින් මිශ්‍ර කිරීම. සර් තුන්වෙනි කොටුවට එන්නේ. තුන්වෙනි කොටුවෙන් පෙනෙන්නේ තුන්වෙනි කොටුවෙන් පෙනෙන්නේ 1 2යි. නැවත සෙමෙන් රත් කිරීම. තොරණ ජාතක කතාව වගේනේ තුන්වෙනි කොටුව. නැවත සෙමෙන් රත් කිරීම. right. හරිද? පුතේ ඔන්න බලන්නකෝ. අපේ වෙළඳ පොලේ තියෙනවා විවිධ පරිරක්ෂිත ආහාර. වෙළඳ පොලේ තියෙනවා විවිධ පරිරක්ෂිත ආහාර. ඒ කියන්නේ විවිධ ක්‍රම ඔස්සේ හදපු ආහාර. ඒවත් අපිට වර්ග කරනවා විවිධාකාරයට. එකක් තමයි පුතේ මෙන්න මේවා. පරිරක්ෂණය කරලා තියෙනවා. ඒ ආහාර අපට ආයි සකස් කරන්න ඕනේ. ගෙනාවක් කෑවා. නේද? ගෙනාවක් කෑවා. ජෑම්, කෝඩියල් වගේවා ආය අමුතුවෙන් අපි රත් කරන්න ඒව කරන්න ඕනේ. ගෙනාවක් කෑවා. රෙඩිමේඩ්. හරිද? මේක ඕන අපි ට්‍රිප් එකක් කරනකොට කොහේ හරි කඩේකින් ගත්තා. එහෙම කෑවා. උයන්න පියන්න බෑනේ. එහෙම කෑවා. අන්න එවැනි ආහාර තියෙනවා. උදාහරණ තමයි පුතේ ඔය චට්නි, ජෑම්, සෝස්, ඒ වගේම පළතුරු බීම ඔය සියල්ල අපි කියනවා පරිරක්ෂණය කරන ලද. හැබැයි ඒවා ඒ මොහොතේදීම කන්න පුළුවන්. කන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙමෙයි පුතේ. තවත් ඒවා තියෙනවා. අන්න මොනවාද පුතේ? කැරට්ද,
leeks sausages. sausages food city එකෙන් ගනිපු ගමන් එතනදී පැකට් එක ගලවලා කන්න පුළුවන්ද? අපි ගෙදරට ගෙනල්ලා ඒවා වෙනමම හදන්න ඕනේ. හදලා අපි මේවට කියන පුතේ pre cooked නැත්තම් පෙර සැකසුම් ආහාර. අන්න තවත් පරිරක්ෂණ ක්‍රමයක් තමයි ඒක. මොකක්ද? ආහාරය ගෙදරට ගෙනල්ලා ඒක නැවතත් අපි පිළියෙල කරගත යුතු වෙනවා. පිළියෙල කරගත යුතු වෙනවා. ඔන්න ඒවා meatballs නේද? keels, මේ sausages, noodles, macaroni, පිටිකන පොල් කිරි ඔය වගේ ඒවා. ඒ වගේම අපි කියනවා පුතේ තුන්වෙනි එක. ඔන්න බලන්නකෝ. සමහර පරිරක්ෂිත ආහාර මෙන්න බලන්නකෝ මේක මොනවද මේ? මොනවද මේ? කරවල මෙයක් පරිරක්ෂිත ආහාරයක් නේද? අපි ලුණු දාලා පරිරක්ෂණය කළානේ. එතකොට මෙයක් පුළුවන් ද කඩේදිම කෑල්ලක් කපලා ගන්න බෑ. එහෙනම් පුතේ මෙයා නැවත ගෙදර ගෙනල්ලා අම්මා කෑලි වලට කපලා උයන්න ඕනේ. අන්න එතකොට පුතේ එවැනි පරිරක්ෂිත ආහාරات අපේ වෙළඳ පොලේ අපිට දකින්න හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න ඔයා ඉගෙන ගන්නවා මෙතනදී අපේ වෙළඳ පොළ තුල පරිරක්ෂිත ආහාර වර්ග 3ක් තියෙනවා. මට කියන්නමයි පුතේ මොනවද 3? මොනවද 3 දෙනා? ඍජුවම ආහාරයට ගත හැකි. ඍජුවම ආහාරයට ගත හැකි. තම ආහාර සෘජුවම ලබාගත්. සෘජුවම ආහාරයට ගත හැකිය. ඔව් ඒකයි. තව ක්ෂණිකව සකසාගත හැකි. ක්ෂණිකව සකසාගත හැකි. අපි ඔකට තව නමක් කියලා මොකක්ද? පෙරසකසුම් ආහාර. පෙරසකසුම් ආහාර. අනෙක තමයි අපට පරිභෝජනයට පෙර පිසීම අත්‍යවශ්‍ය වෙන පරිරක්ෂිත ආහාර. ආහාරවල වඩාත් ආකර්ශනීය පෙනුමක් දිය හැකි වීම. මොකක්? ඒ මොකද්ද? කොහෙද හිටියේ? ඔය කිව්වේ මොකද්ද පුතේ? හරි. පුතේ අපි යනවා. ඔන්න ඔයා කියපු උත්තරේට හරියන මාතෘකාවට. මොකක්ද? ආහාර පරිරක්ෂණේ වාසි. ආහාර පරිරක්ෂණේ වාසි. පුතේ මොනවාද මේ ආහාර පරිරක්ෂණය කියන වාසි? වාසි ගොඩයි. නේද? වාසි ගොඩයි. පුතේ අපි මේ පාඩම ආරම්භයේදීම කිව්වා ඇයි ආහාර පරිරක්ෂණයක් අපි කරන්න ඕන? ආහාර පරිරක්ෂණයේ අවශ්‍යතාවය ගැනීමට. අන්න හරි. පුතේ අපේ සමහර ආහාර සමහර කන්නවලදී අධිකව ලැබෙනවා. අන්නේ ආහාර වැඩිම නම් අපි පරිභෝජනය කරනවාට වඩා ඒ ආහාරය විසිකිරීම කරන්න. අන්න ඒ වගේ දේවල් නවත්ත ගන්න තමයි මෙන්න මේ ආහාර පරිරක්ෂණය කරන්නේ. බලමු නෝට් එක දීලා තියෙනවා. ආහාර නරක් වීම වළක්වා ගැනීම. ඊළඟට පුතේ එකම ආහාර ප්‍රභවය විවිධාකාර. අන්න හොඳයි නේද? එකම ආහාරය හැබැයි විවිධාකාර ලෙස හදලා තියෙනවා. ඒ කියන්නේ අඹ එක්ක චට්නි දාලා තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට තියෙනවා. නැත්නම් අඹ මේ මොනවාද අඹ කෑලි වෙන වෙනම තියෙනවා. ඒ කියන්නේ එකම ආහාරය විවිධ ක්‍රමවලට පරිරක්ෂණය කරලා තියෙනවා. ඒකට අපිට ආහාරයේ රුචිකත්වය අනුව තමන්ගේ කැමැත්ත අනුව නිවැරදි පරිරක්ෂණ ක්‍රමය තෝරගන්න පුළුවන්. ඒත් එක්කම ආහාර වලට වඩා ආකර්ශනීය පෙනුමක්. මේකේ නිකන් දෙයකට ටිකක් දාලා තියුණා කියලා බලයිද නෑ. පුතේ මේකට ආකර්ශනීය පෙනුමක් ලැබෙනවා. ඒත් අපි සාමාන්‍යයෙන් වෙළඳ පොලේ භාණ්ඩයක් ගන්න යද්දී බලනවා නේද?
නිකන් වෙළඳ පොලේ භාණ්ඩයක් ගන්න යන ඉතින් කඩෙත් බලනවනේ නේ. කඩේ අපුයි අර කඩේ නම් හරිනේ නේ. කඩේ ලෑලි ගහලා තියෙන්නේ. ඒ කඩේ බඩු නිකන් එක එක තැන කිසි පිළිවෙලක් නැහැ නේද? අපි හැමෝම යන්න try කරන්නේ ෆුඩ් සිටි එකට. ඇයි? ෆුඩ් සිටි එකට ගියාම ඒකේ ආහාර ටික ලස්සනට පැක් කරලා නේද? ආසයිනේ බලන්න නේද? ඒත් එක්කම අපට ඕන ආහාරය ගිහිල්ලා ගන්න පුළුවන්. වැඩිම එක තමයි ට්‍රොලියක් තල්ලු කරන් යන්න පුළුවන්. කරත්තයක් තල්ලු කරන් යන්න පුළුවන් කාලෙකින්නේ. හරි. අන්න එවැනි වාසි තියෙනවා. ඒ වාසි ඔස්සේ අපේ මිනිස්සු වැඩියෙන්ම ආස කරන්නේ අපේ අස්පිනවන දර්ශන. අස්පිනවන දර්ශන. අන්න එතකොට යම්කිසි ආහාරයක් අපි දැක්ක ගමන් ආස හිතනවා. කරට කෙල උනනවා නේද? කරට කෙල උනනවා ටස් ගාලා ගන්නවනේ ඒක නේ. ඒකනේ ඔය සමහර වෙලාවට හරි දැන් නෑ යන්න හම්බුන්නේ ට්‍රිප් එකක් එහෙම ගියාම සමහර විට ඔය බස් එකට නගිනවනේ පුතේ අම්බ විකුණන මිනිස්සු නේද? ඒවා දැක්ක ගමන් අපිට පොඩ්ඩක් කටට කෙලවුනනවා. එතකොට ඔන්න සුටුස් ගාලා අපි ගන්නවා. මේ ආකර්ෂණීය බව. ආකර්ෂණීය බව. අන්නේ නම් පුතේ පරිරක්ෂණයක වාසියක් තමයි ඒක. ඊළඟ එක ඇතැම් ආහාරවල පවත්නා ස්වરૂපය වෙනස් කරනවා නේද? ඔයා දන්නවා කිරි ගත්තාම ඒ වයින් යෝගට් වල ඔය පේනවනේ ලස්සන. මම දැක්කාම නිකන් අතේ ඉඳන් කියලා කිව්ලානේ. දැක්කාම කියලා කිව්ලා. හරි. පුතේ මෙන්න බලන්නකෝ. මේක ගත්තාම මොකද? ඔන්න යෝගට් නේද? කිරි ආහාර වලින් එක එක දේවල් හදනවා. එක මුදවපු කිරි හදනවා. එහෙම නැත්නම් යෝගට් හදනවා. එහෙම නැත්නම් චීස් හදනවා. එහෙම නැත්නම් බටර් හදනවා. නේද? මේ එකම ආහාරය විවිධ ක්‍රම වලින් නිර්මාණය කරනවා. එනම් පුතේ අනිත් වැදගත් කාරණේ තමයි පරිරක්ෂණය කළාම ආහාරයක්. පරිරක්ෂණය කළාම ආහාරයක් ඒක කුමීන් සහ වෙනත් සතුන්ගෙන් ආරක්ෂා කරගන්න අපට හැකියාවක් ලැබෙනවා. right. පුතේ ඊළඟ එක ආහාර පරිරක්ෂණයේ අවාසි. ඔන්න පුතේ වාසි තියෙන ඕනම තැනක අවාසිත් තියෙනවනේ. බලමු මොනවද අවාසි කියලා. පළවෙනි පුතේ වාසියකට පෝෂණ ගුණය ඉහළ නැංවීමත් හරිනේ. පෝෂණ ගුණය ඉහළ නැංවීම අයි පුතේ පරිරක්ෂණය කළාම පෝෂණ ගුණය ඉහළ නම් වෙන්නේ නැහැ පුතේ. තියෙන පෝෂණය එලෙසම රඳා පවතිනවා වගේම ඒත් එක්කම ඒ ආහාරයේ පෝෂණ ගුණය තව අඩු වෙන්නත් පුළුවන්. ඇයි? දැන් මෙතනදී පෝෂණ ගුණය කියලා කියන්නේ මෙයාට එකතු කරන සේරමත් එක්ක. නේද? එතකොට පරිරක්ෂක ද්‍රව්‍යයි එමත් නැත්නම් අනිකුත් ද්‍රව්‍යයි එකතු වුණාම පුතේ සමහර විට අපි කොච්චර කිව්වත් පෝෂණ ගුණය දැන් ඔයා හිතාවියා යෝගට් එකක් කන එක හොඳයිනේ. පුතේ යෝගට් කනවාට වඩා නැවුම් එලකිරි බොන එක ඊට වඩා හොඳයි. ඒ කියන්නේ මේ අපිට මේක කතා කරන්න ඕන හැමතිස්සෙම මෙහා නිපදවන ප්‍රභවයත් එක්ක. කිරි ගන්නේ මේ ඒන කිරිවල. එතකොට කිරි වලට වඩා යෝගට් වල තියෙන ගුණය පොඩ්ඩක් අඩු. හරි. ඒ නිසා පරිරක්ෂණයේදී ඒ කියන්නේ අපිට ඕනනම් කියතකින් මේ මොකද්ද මේ පෝෂණ ගුණය ඉහළ නංවනම නෙමෙයි. පෝෂණ ගුණය මේ පෝෂණ ගුණය රැක ගන්නවා. වැඩි කර ගන්න බෑ. වැඩි කර ගන්න බෑ. හරි නේද පුතේ? පැහැදිලිද? හරි සර්. right. පුතේ ආහාර පරිරක්ෂණයේ අවාසි. ඔන්න බලන්නකෝ. ප්‍රමිතියෙන් තොරන්න බලන්නකෝ. නිකම් බලන්න කඩේට ගිහිල්ලා. විවිධ ආහාර තියෙනවානේ. ඔය ආහාර වර්ග අතරින් කීයක් ප්‍රමිතියෙන් යුක්ත ආහාර නේද? අපේ මිනිස්සු හුදු ලාභය අපේක්ෂාවෙන් පමණක් එක දේවල් එකතු කරනවා.
එක එක ආකරණ ද්‍රව්‍ය, එක එක පරිරක්ෂක ද්‍රව්‍ය. මේවා අපට සුදුසුද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. අන්න අවාසියක්. අන්න අවාසියක්. දෙවැනි එක කෘත්‍රිම රසකාරක, වර්ණක, කෘත්‍රිම ආකරණ ද්‍රව්‍ය නිසා ආහාර පරිභෝජනයෙන් ලෙඩ නේද? ඔයි අපි ඕනතරම් අහලා තියෙනවානේ ආහාර විසවීම නේද? ආහාර විසවීම නිසා රෝගාතුර වෙච්ච අවස්ථා. මෙන්න මේවා සමහර විට මේ පරිරක්ෂණය කරන ලද ආහාර නිසා වෙන විට මේකේ අනිත් විපාකය පිළිකාසයිද. වර්තමානයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වෙන්නේ පිළිකාවල. දැන් කොරෝනා කියලා කියනවා. නෑ එහෙම නෙවෙයි මං කිව්වේ. ඒ කියන්නේ අපි දත්තොතින් බෝ නොවන රෝග වලින් වැඩිපුර මිනිසුන් මැරෙන්නේ පිළිකා. ඇයි? ඔවුන් ජීවිතයේ එක දවසකට වැඩිපුර කන්නේ පරිරක්ෂණය කරපු ආහාර, කෘත්‍රිම ආහාර. ඒ නිසා ඒවායේ තියෙන වර්ණක, රසකාරක මේ ආදී එකීමකී නොකී සියල්ල එයාලා ගාව තියෙනවා. ඔන්න ඒක අවාසියක්. අනිත් එක තමයි පුතේ සැකසීමේදී ඇතැම් විටමින් හා වෙනත් පෝෂක අන්න මං කියමු දෙයි. සැකසීමේදී පෝෂක විටමින් ආදිය විනාශ වෙන්න පුළුවන්. ආහාරයේ ආවේනික රස, සුවඳ, වර්ණය වෙනස් වෙනවා. ෂණික ආහාර පරිභෝජනයට උරු වීම නිසා ස්වාභාවික ආහාරවල ඇති රුචිකත්වය අඩු වෙනවා. හරිද? පුතේ එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ කොටසට. මොකක්ද? ආහාර ඇසුරුමක ඇතුළත් වෙන්න ඕන තොරතුරු. මේ වල සමහර විට PTS වලදී වගේ කරන්නත් ඇති නේද? ආහාර ඇසුරුමක නිෂ්පාදිත දිනය හා කල්ලිකුත් වීමේ දිනය. සුද්ධ බර. මොකද පුතේ සුද්ධ බර කියන්නේ? සුද්ධයි බර. මුළු බාර නෑ මුළු බර නෙමෙයි. ඉදිරියට බල. පුතේ දැන් අපි හිතමුකෝ අපි ඇසුරුමේ බර නෑ සුද්ධ බර කියන්නේ පුතේ ආහාරයේ බර. ඒ පැකට් එක තුල තියෙන ආහාරයේ විතරක් බර. අපිට ආහාරයක් පැක් කරන්න පුළුවන්. පැකට් එකක දානවා. තව පැකට් එකක දානවා. තව පැකට් එකක දානවා. දාලා ඔක ලොකු කරන්න පුළුවන්. එතකොට සුද්ධ බර මුළු බර තමයි ඒ කියන්නේ. පැකට් එකේ ඔය අසුරුමෙත් එක්ක තියෙන බර මුළු බර. හැබැයි ඒ තුල අන්තර්ගත වෙන පෝෂක දාගෙන ආහාරය පමණක් ගත්තාම ඒක තමයි සුද්ධ බර. net weight එක නේද? එතකොට පුතේ ඔන්න අපි දැන් හිතුවතින් සිමෙන්ති කිලෝ 50 සිමෙන්ති කොට්ටයක සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි. කිලෝ 50 කියන්නේ සිමෙන්ති විතරයිද? එහෙම නැත්නම් සිමෙන්තිත් එක්ක ඒ බෑග් එකේ බරද? පුතේ සිමෙන්ති කොට්ටේ පැහැදිලිව දානවා සුද්ධ බර කිලෝ 50. සුද්ධ බර කිලෝ 50. අන්න සුද්ධ බර කියන්නේ මොකක්ද? එම ආහාරයේ පමණක් බර. අසුරුම රහිත බර. හරි right. පුතේ එක යටක ලියා ගනිමුද? එක යටක ලියා ගනිමු. පේනව නේද? පේනවා. හරි පුතේ. පාඩම් තුනයි තියෙන්නේ අපිට. පාඩම් තුන දැන් මිස්ටි පාඩමත් තව ටික දවසක් කරන සමාන මිස්ටි පාඩම පුතේ මේ දැන් අද මම මේක ඉවර කරනවානේ. අද මම මේ පාඩම ඉවර කරනකොට මිස්ටි පාඩම පුතේ ඉතුරුනා බිංදු දෙය හරි මොකක් හරි තව චූටි කොටසක්. අන්න ඒ කොටස ලබන ඉරිදා උදේ මේ පන්තියේදී අපි කරනවා. හරි එතකොට
අපේ අලුත් සැප්තැම්බර් මාසේ ටියුට් එකේ තියෙනවා පුතේ පාඩම් දෙකක්. එකක් තමයි පුතේ ජීවන චක්‍ර. එකක් තමයි ජීවන චක්‍ර. අනේ ජීවන චක්‍ර පාඩමත් ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලය ආශ්‍රිත අන්න ඒ පාඩමත් තමයි කරන්නේ. එතකොට ලබන සතියේ ඉරිදා උදේ බින්දු 2 මාතෘකාව. ඒ කියන්නේ දැනට මේ පාඩියුට් එකේ තියෙන මිස් කරන පාඩමේ අන්තිම කොටස මම හරි මිස් හරි උදේ පාන්දර සාකච්ඡා කරනවා. එතකොට මේ එනසෙන සුරාදා දැන් මේ නාගාරුවාදා කරන්නේ මිස් සෙනසුරාදා කණ්ඩායමට ඊයේ කරපු ටිකනේ. එතකොට මේ එනසෙන සුරාදාට ඔබට අලුත් නිබන්ධනය අවශ්‍ය වේවි. හැබැයි දැම්ම දෙමව්පියෝ එවන්න එපා නිබන්ධනය ගන්න. මොකද තවමත් නිබන්ධනය අපි සූදානම් නැහැ. මුද්‍රණය කරන්න අවලා තියෙනවා විතරයි. අපිට ඒක ගේන්න ඕනේ. ගෙනල්ලා කොළ ටික අමුණන්න ඕනේ. කොළ අමුණලා ස්ටේප්ලර් කරන්න ඕනේ. රෝඩ් එක පේන්නේ පුතේ ඔව් හරි. අන්න ඒ නිසා ඔයාලා දැම්ම එවන්න එපා. ගෲප් එකට මැසේජ් එක දානකම් ඔයාලා ඉන්න. හරි? ඒ නිසා සෙනසුරාදා කණ්ඩායමේ දරුවෝ ඉන්නව නම් මෙතන මැසේජ් එක දාපු ගමන් ඇවිල්ලා ගෙනියන්න. මොකද හේතුව ඊළඟ සෙනසුරාදාට අපි ආරම්භ කරනවා අපේ අලුත් පාඩම. හරි? නිෂ්පාදිත දිනය හා කල්ලිකුත් වන දිනය, සුද්ධ බර, ඇලයිරක් මුළු බර, ප්‍රමිතිය නේද? ප්‍රමිතිය කියලා කියන්නේ යාගේ අපි ඉස්සරහදී කතා කරනවා තව ටික වෙලාවකින්. නිෂ්පාදකයාගේ විස්තර. දැන් මේකෙදි මොකක්ද නිෂ්පාදකයාගේ විස්තර කියන්නේ? නිෂ්පාදකයාගේ අම්මගේ නම, තාත්තගේ නම, දීපු ඉස්කෝලේ, පාස් කරපු විභාග ඒවද? නෑ. පුතේ නිෂ්පාදකයව ඍජුවම සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමය. එතකොට එයාගේ ඇඩ්‍රස් එක, එයාගේ ටෙලිෆෝන් නම්බර් එක, ඒ වගේම අසුරුමෙහි පරිසර හිතකාමී බව. ඔබේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සාකච්ඡා කරන්නේ අර විද්‍යුතය පාඩමේ අපි මේ දවස්වල පුතේ අච්චු පුතේ තියෙන පාඩම් වල අවසානයේ අභ්‍යාස මාලා ටික කතා කරන්නේ. අද කතා කරන්නේ විද්‍යුතය පාඩමේ අවසාන ප්‍රශ්න ටික. හරි ලිව්වා. හරි. පුතේ අපි විද්‍යුතය පාඩමේ කොයි ප්‍රශ්න වලකම් කතා කරලා තියෙනවද? 4 වෙනි ප්‍රශ්නට යනවා. 4නේ. අයියෝ 4යි කතා කරේ. අද අභ්‍යාස මාලා ඉවර කරමු නේද? අද ඒ අභ්‍යාස මාලා ඉවර කරමු. ඒක ඔයාලා අර වෙනදා වගේම තනියම හදලා එන්න. නැත්තම් මොන අච්චුපතේ අභ්‍යාස මාලාවේ ප්‍රශ්න ටික. විද්‍යුතේ පාඩම. අය ප්‍රශ්න අහන දරුවා අද සම්බන්ධ වෙන දරුවෙක්ද? මෙන්න මේ ටික පුතේ. අන්න මේ ටික පිටු අංක 42 43 44 මතක තියාගන්න. දෙවැනි කොටසේ පිටු අංක 42 43 44. හරි. අපි යනවා පුතේ ටියුට් එකේ අන්තිම පිටුවට. ටියුට් එකේ අන්තිම පිටුව SLS ලාංඡනය. ඔන්න બોලේ. මොකද්ද બોලේ මේ SLS ලාංඡනය? ඔය තියෙන්නේ SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්. පුතේ මේකේ තියෙනවා මේකෙන් මොකද්ද කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ ශ්‍රී ලංකාව තුල නිසි ප්‍රමිතියට මේ ආහාරය මේ භාණ්ඩය තියෙනවද කියලා. පුතේ SLS ලාංඡනෙත් එක්ක ඒ භාණ්ඩයට දෙනවා අංකයක්. ඒ අංකය අයිති එයාට විතරයි. දැන් අපි හිතමු සිමෙන්ති
සමාගමකින් නිෂ්පාදනය කරපු සිමෙන්ති වලට SLS ලාංඡනයත් එක්ක අංකයක් දෙනවා. මම නිකන් කියන්නම්කෝ 218. ඔය අංකේ ගන්න බෑ ආහාරය. ආහාරය. මේ ඔව් මොකටද දෙයක් මට පැහැදිලි නැහැ. ඔව් ඒ ඊ අංකය මේ SLS එක. පුතේ දෙකක්. SLS ඔව් ඊ අංකයයි SLS කියලා කියන්නේ දෙකක්. ඊ අංකය කියලා කියන්නේ පුතේ අපි ආහාරයකට දාන නේද? විවිධ වූ ද්‍රව්‍ය පිළිබඳව කතා කරන එකක් නේ. මේක ප්‍රමිතිය. ඒ කියන්නේ ප්‍රමිතිය කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය සඳහා වෙනවා යම් නිෂ්පාදන සඳහා ඒ සමාගම් වෙත ඒ අදාළ ආයතන වලින් ඒ කියන්නේ ආයතන කියන්නේ රාජ්‍ය ආයතන වලින් ලබා දීලා තියෙනවා. ඔයාලා සිමෙන්ති හදනවා නම් මෙන්න මේ ප්‍රමිතිය තියෙනවා. එහෙම තියෙන භාණ්ඩ වලට දෙනවා SLS සහතිකය. SLS සහතිකය. ඒ වගේම අපි මේ භාණ්ඩ පිටරට යවනවා නම් අන්න අපිට තියෙනවා තවත් ප්‍රමිති සහතිකයක්. මොකක්ද? ISO International Standard Organizing. පුතේ එතකොට අන්න එයා අන්තර්ජාතික වශයෙන් පිළිගත් සම්මුතියකට අනුව මේක පිළිවෙල කරනවාද කියලා බලලා ඒ පිළිවෙල තියෙනවා නම් එයාට දෙනවා පුතේ ISO තත්ත්ව සහතිකය. හරි. ලියමු පුතේ අපි ලියමු SLS ලාංඡනය ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශිත ප්‍රමිතියට සකස් කර ඇතිනම් SLS ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශිත ප්‍රමිතියට සකස් කර ඇතනම් SLS ලාංඡනය හා අංකයක් ලබා දී. ISO සාතිකය. ISO ලාංඡනය ඒ අර්ථය ලියමු. ආහාර ද්‍රව්‍ය ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුකූල නම් ISO තත්ත්ව සහතිකය ලබා දී. ISO තත්ත්ව සහතිකය ලබා දී. හරි. තුන්වෙනි කොටසේ අපෙන් අහනවා පුතේ නිෂ්පාදකයාගේ විස්තර
ඇසුරුම් ලේබලේ අසුරන්නේ ඇයි? මොකද්ද පුතේ ඔයාලට දෙන්න පුළුවන් උත්තරේ? ඇයි ආහාර ඇසුරු? ප්‍රමිතියෙන් නැත්නම් ඒ ගැන දැනුවත් කියලා ඔව් ඒ කියන්නේ පුතේ හදිස්සියවත් අපි හිතමුකෝ නිෂ්පාදක හදිස්සියවත් මොකද්ද හිතමු. කරගන්නේ? මේවා ආහාරවල අන්ප්‍රේක්ෂිත ප්‍රතිඵල ඇති වුණොත් ඔව් ඒවා ඒවට නිත්‍යානුකූලව පියවර ඔව් ගන්න. අන්න හරි. හිතන්න පුතේ මෙහෙම මම බිස්කට් එකක් කෑවා. මම බිස්කට් එකක් කෑවා. මම ඒක බිස්කට් එක නිසා බිස්කට් එක කාලා විනාඩි 15ක් වගේ යනකොට මගේ බඩරි දෙන්න ගත්තා. ටික වෙලාවකින් මම ඒ බඩරිල්ල බැඩිම නිසා රෝහල්ගත වෙනවා. රෝහල්ගත වෙලා පැයක් යද්දී මම මැරෙනවා. පුතේ එහෙනම් මගේ මරණයට ආසන්නතම හේතුව අර කාපු බිස්කට් එක. එහෙනම් මම මොකද මට බිස්කට් එක විකුණනවු වෙලෙන්දට විරුද්ධ නඩු දාන්න නෑ. මම අන්න ඒ නිෂ්පාදන සමාගමට විරුද්ධව නඩු දානවා. ඒ නිසා වර්තමාන වෙළඳපොළ තුල එක එක නම් වලින් විවිධාකාර ආහාර තියෙනවා. මේවායේ මොනාරි අහිතකර ප්‍රතිඵලයක් ආවොත් අපි කෑව සබන් ගාලා මෙන්න පැයක් යනකොට හැම යන අන්න නිෂ්පාදකයාගේ නම තියෙනවා නිෂ්පාදන සමාගම. කෝල් කරලා අපිට නඩු දාන්න පුළුවන්. අන්න ඒ වගේ අහිතකර ප්‍රතිඵලයක් ඇති වුණොත් ඒකට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නට අන්න අපේ නිෂ්පාදකයාගේ තොරතුරු වැදගත් වෙනවා. ලියමු අපි ආහාර ද්‍රව්‍ය පරිභෝජනය නිසා ආහාර ද්‍රව්‍ය පරිභෝජනය නිසා අනපේක්ෂිත ප්‍රතිඵල ඇතිවහොත් නීත්‍යානුකූල පියවර ගැනීමට අනපේක්ෂිත ප්‍රතිඵල ඇතිවහොත් නීත්‍යානුකූල පියවර ගැනීමට හතරවෙනි කොටස නීත්‍යානුකූලව පියවර ගැනීමට හතරවෙනි කොටස ඇසුරුම් කරන එක වාසි මොනවාද? ඇසුරුම් කරන එක වාසි මොනවාද පුතේ? ඇසුරුම් කරන්නේ වාසි ලියමු එකකට එක. ශුද්ධ ජීවීන් හා මහා ජීවීන්. ශුද්ධ ජීවීන් හා මහා ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. ශුද්ධ ජීවීන් හා මහා ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. ඊළඟ එක වාතය තෙතමනය ආලෝක වැළැක්වීම සර්. අපතේ සුද්ධ ජීවීන් ඇතුළු වීම වැළැක්වීමනේ. ඔව් හරි. දෙවැනි එක වාතය ජලය ආලෝකය තාපය. වාතය ජලය ආලෝකය තාපය වැනි බාහිර සාධකවලින් ආහාරය ආරක්ෂා කර ගැනීම. ආහාරය
ආරක්ෂා කර ගැනීම. තුන්වෙනි එක ආහාරයේ ගුණාත්මක බව හා ආහාරයේ ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව. ආරක්ෂා කිරීම. ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව ආරක්ෂා කිරීම. අවසානක ප්‍රවාහණයට මෙන්ම ගබඩා කිරීමට පහසු වීම. ඔන්න ආහාර සුරුම්කරණයේ තියෙන වාසි නේද? right. පුතේ අපෙන් ඔන්න ටියුට් එකේ අන්තිමටම අහනවා ස්වභාවික ආහාර පරිභෝජනය වැදගත් වන්නේ ඇයි? ඒ අන්තිම එකයි කියනවද? ආහාර ප්‍රවාහනය සහ ගබඩා කිරීම පහසු වීම. ප්‍රවාහනය සහ ගබඩා කිරීම පහසු වීම. අපි රබුතේ ඔන්නේ නම් පරිරක්ෂණය පාඩමේ අන්තිම ප්‍රශ්නෙට. ස්වභාවික ආහාර පරිභෝජනයට වැදගත් වන්නේ ඇයි? ඕනවන් රෝග වලින් ආරක්ෂා වීම. ඔව් ඒක තව එකක්. එතකොට අනිත් එක තමයි පුතේ මොකක්ද? අපි මේ ස්වභාවිකව මේ කෘත්‍රිම ආහාර හදද්දී නේද? වර්ණක, රසකාරක, පරිරක්ෂක එක එක જાතියව දාන්න. මේ මොනවා දැම්මත් ඒවා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය. මේ නිසා අපේ දේහය තුල විවිධ රසායනික ක්‍රියාකාරීත්වයන් ඇති වෙලා අපේ දේහය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. අර දරුවා කිව්වා වගේම මොනවද බෝ නොවන රෝග නේද? පිළිකා, දියවැඩියා, හෘද රෝග වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වළක්වන්න නම් මොකද්ද කළ යුතු හොඳම දේ? ස්වභාවික ආහාර. ඔව් ඉතින් ස්වභාවික ආහාර ගැන. පුළුවන්. මොකද අපේ ලංකාව කියලා කියන්නේ ඕනම පළතුරක් ඕනම භෝගයක් ඉතා හොඳින් ලැබෙන එකක්. ඒ නිසා පුළුවන් තරම් නිවසේ ස්වභාවික ආහාර ගන්න පුරුදු වෙන්න. ස්වභාවික පළතුරු අපේ රටට ආවේනික පළතුරු ගන්න පුරුදු වෙන්න. ඒ තුල අපේ ජීවිතය මතු දවස ආරක්ෂා වෙනවා. අපි ලියමු පුතේ අවසාන ප්‍රශ්නට අවසාන උත්තරය. ආහාර පරිරක්ෂණයේදී කෘත්‍රිම රසකාරක වර්ණක පරිරක්ෂක වැනි ආයි කියනකොට ආහාර පරිරක්ෂණයේදී වර්ණක රසකාරක පරිරක්ෂක රසකාරක වැනි රසායනික සංයෝග යොදන අතර
ඒවා දේහයේ විවිධ ඒවා දේහයේ විවිධ වෙනස්කම් ඇති කරලීමට විවිධ වෙනස්කම් ඇති කරලීමට වරහන් ඇතුලේ බෝ නොවන රෝග කියලා පොඩි කැලලක් ගහලා මොනවද පුතේ බෝ නොවන රෝග? දියවැඩියාව, පිළිකා, හදවත් රෝග. බෝ නොවන රෝග කියලා පොඩි කැලලක් ගහලා තාම වරහන් ඇතුලේමයි යන්නේ. බෝ නොවන රෝග කැලලක් දියවැඩියාව, හදවත් රෝග, පිළිකා. දියවැඩියාව, හදවත් රෝග, පිළිකා. වරහන් මාන සෑදීමේ වැඩි අවදානමක් ඇත. සෑදීමේ වැඩි අවදානමක් ඇත. මේ නිසා කියලා කමා එකක් දාලා මේ නිසා කියලා කමා එකක් දාලා ඊළඟ පේලියේ වෙන පාට පෑනකි. ඊළඟ පේලියේ වෙන පාට පෑනකි. ස්වභාවික ආහාර පරිභෝජනයට ගැනීම සෞඛ්‍යයට වඩාත් හිතකර වේ. සෞඛ්‍යයට වඩාත් හිතකර වේ. right. ඔන්නමයි පුතේ ආහාර පරිරක්ෂණය කියන තේමාව ඔතකින් සමාප්ත වෙනවා. එහෙනම් පුතේ